හොඳයි දුවලා පුතා. අපි පසුගිය සාකච්ඡාවෙන් 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කළ ඒ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ අනිවාර්ය ප්‍රශ්නය ඒ පිළිබඳ සාකච්ඡාව අපි පළවෙනි පරිච්ඡේදයෙන් අවසන් කළා. අපි කිව්වා ඊළඟ පරිච්ඡේදයෙන් අපි මේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟට අපිට ලැබෙන පළවෙනි කොටස එනම් ව්‍යාපාර අධ්‍යයනයේ ආශ්‍රිතව අපිට ප්‍රශ්න දෙකක් තෝරාගෙන පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්න කීපය සාකච්ඡා කරනවා කියලා. එහෙමනම් අපි මේ සූදානම් වන්නේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපිට ප්‍රශ්න තුනක් ලැබෙන ඒ ප්‍රශ්න තුන පිළිබඳ පිළිතුරු සාකච්ඡාව සඳහා. දුවලා පුතාලා මේ ප්‍රශ්නවලට කලින් මේ පිළිතුරු ලියලා මාත් සමග මේ වැඩසටහනට එකතු වෙනවා නම් ඔබලා විසින් සපයන ලද ඒ පිළිතුරු කොතරම් දුරට සාර්ථකද කියන සොයම් තක්සේරුවට මේ අවස්ථාවේදී ඕගලන්ට එළඹෙන්න පුළුවන්. ලකුණු දා ගන්න පුළුවන්. ලකුණු කීයක් උපයලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ සාකච්ඡාවට අද දින සහභාගී වෙනවා නම් ඔබලාට පුළුවන් මාත් සමග මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියාගෙන යන්න. එහෙමනම් අපි සාකච්ඡාව ආරම්භ කරමු. දෙවන ප්‍රශ්නය අපිට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අපි දැන් අවසන් කරලා තියෙන්නේ. එහෙමනම් එකවෙනි කොටසෙන් අපිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය මේ මුළු ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම දෙවන ප්‍රශ්නය විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. අපිට ලැබෙන ප්‍රශ්නය තමයි අවශ්‍යතා හා උවමනා වෙන්වෙන්ව දක්වන්න. ඒ කියන්නේ අවශ්‍යතා කියන්නේ මොනවද? උවමනා කියන්නේ මොනවද කියන එක අපි හඳුනා ගන්න ඕන මේ අවස්ථාවේ. හොඳයි. අපි බලමු. එහෙමනම් අවශ්‍යතාවයන් කියන්නේ මොනවද කියලා. අපි මුලින් මේක නිර්වචනය කරමු. අපි මෙහෙම කියමු. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු සාධක අවශ්‍යතාවයන් වේ. උදාහරණ මොනවද? උදාහරණ ආහාර, ඇඳුම්, ආරක්ෂාව, විනෝදය යනාදී වශයෙන්. අපි දැන් බලමු ඊළඟ කොටස උවමනාවන් කියන එක. අපි දැන් මේ අවශ්‍යතාවයන් ගැන තමයි කතා කරේ. අපි දැන් බලමු උවමනා කියන්නේ මොනවද කියලා. අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනාවන් වේ. ආහාර කියන එක ගත්තොත් එහෙම අපිට පුළුවන් බත්, රොටි, පාන්
මෙන්න මේ කියන විකල්ප වලින් එකක් තෝරගෙන අපිට පුළුවන් මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. එහෙමනම් අපිට දැන් පැහැදිලිවම පේනවා ජීවත් වීම සඳහා හැමෝටම පොදුවේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන තත්වයක් තමයි අවශ්‍යතාවයක් කියලා කියන්නේ. ඒ වගේ අවශ්‍යතාවයක් අපිට පැන නැගුණොත් ඒක අපි තෘප්තිමත් කරගන්නා විවිධ ආකාර විවිධ විකල්පවලට තමයි අපි කියන්නේ උවමනාවන් කියලා. හොඳයි. අපි දැන් ආ කොටසට අපි හොඳ පිළිතුරක් අපි දුන්නා කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. දැන් අපිට තියෙන්නේ ආ කොටසට පිළිතුරු ලියන්න. මොකද්ද ආ කොටසෙන් අපෙන් අහන ප්‍රශ්නය? භාණ්ඩ හා සේවා අතර දැකිය හැකි වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. භාණ්ඩ හා සේවාවන් වල වෙනස්කම් දෙකක් තමයි අපිට මෙතනදී අහන්නේ. අපි එහෙමනම් බලමු. අපි දෙපැත්තකට දාගෙන අපිට මේ ලක්ෂණ වඩාත් හොඳින් විග්‍රහ කරන්න පුළුවන්. අපි වම් පසින් පෙන්නමු භාණ්ඩවල ලක්ෂණ සහ දකුණු පසින් අපිට පෙන්වන්න පුළුවන් සේවාවන් වල ලක්ෂණ. එතකොට අපෙන් අහන්නේ මතක තියාගන්න ලක්ෂණ කීයක්ද? දෙකක් පමණයි. දෙකක් ලිවීම වෙනස්කම් දෙකක් ලිවීම ප්‍රමාණවත් වෙනවා මේ ප්‍රශ්නේදී අපිට ලැබෙන මේ ලකුණ ලබා ගැනීම සඳහා. නමුත් අපි දැන ගැනීම සඳහා අපිට පුළුවන් අවශ්‍ය නම් ඊට වඩා අපිට වෙනස්කම් ටිකක් අපිට මෙතෙන්දී සාකච්ඡා කරන්න. භාණ්ඩයකට අපි දන්නවා භෞතික පැවැත්මක් ඇත. භෞතික පැවැත්ම. සේවාවන් වලට භෞතික පැවැත්මක් නැත. හොඳයි. අපි තවත් වෙනසක් අපි හඳුනගමු. අපි දන්නවා භාණ්ඩයක් අපි කියනවා ඒකට ස්පෘශ්‍යයි කියලා. ස්පෘශ්‍ය කියලා කියන්නේ අල්ලන්න පුළුවන් කියන එක. සංවේදීතාවයක් දැනෙනවා. නමුත් අපි දන්නවා සේවාවක මේ ලක්ෂණය නැහැ. ඒක නිසා අපි කියනවා ඒක අතපත ගන්න බෑ කියන එකට අපි කියනවා අස්පෘශ්‍යයි කියලා. ඊට පස්සේ භාණ්ඩයක් සපයන්නාගෙන් වෙන් කළ හැක. සේවා සපයන්නාගෙන් වෙන් කළ නොහැක. වෙන් කළ නොහැක. එතකොට මේ සම්බන්ධවම තවත් අපිට ලැබෙන කාරණයක් අතිරේක කරුණක් විදිහට තමයි අපි දැන් මේක කරන්නේ. අපිට දෙකයි හඳුන ගන්න තියෙන්නේ. තවත් එකක් තමයි භාණ්ඩය නිපදවන විටම පරිභෝජනයේ සිදු නොවේ. එහෙම නේද? ඒක ට්‍රාන්ස්පෝර්ට් කරලා තව තැනකට ගෙනහිල්ලා තමයි පරිභෝජනය කරන්නේ. තවත් දවසක වෙන්න පුළුවන්. නිපදන විටම පරිභෝජනය නොකෙරේ. ඒක තමයි භාණ්ඩවල ලක්ෂණ. සේවාවක් නිපදවන විටම පරිභෝජනය සිදුවේ. පරිභෝජනය
සිදුවේ. උදාහරණයක් විදිහට ගන්න කොණ්ඩේ කැපීම. කොණ්ඩේ කපනකොට කොණ්ඩේ කපන වෙලාවෙම අපි ඒ සේවාව පරිභෝජනය කරනවා. ඊට පස්සේ තවත් අපිට ඕනනම් කියන්න පුළුවන් භාණ්ඩ මොකද්ද? ගබඩා කළ හැක ගබඩා කළ නොහැක. සේවාවක් අපිට අල්ලන්නත් බෑ, ගබඩා කරන්නත් බෑ. කලින් ඒක නිෂ්පාදනය කරලා තියන්නත් බෑ. ඒක සේවාව සපයන අවස්ථාවේදීම ඒක අවසන් වෙනවා, පරිභෝජනය වෙනවා. මේ වගේ අපිට භාණ්ඩ හා සේවාවන් වල වෙනස්කම් රාශියක් අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. පාසැල නැමැති ආයතනය කෙරෙහි ඇල්මැති පාර්ශවයන් දෙකක් නම් කර ඒ අය ඇල්ම දැක්වීමට හේතු එක බැගින් දක්වන්න. හරි. කවුද පාසලක ඇල්මැති පාර්ශවයන්? අපි කීප දෙනෙක් හඳුනගමු. අපිට දෙකයි හඳුනගන්න කියලා තියෙන්නේ හැබැයි. මතක තියාගන්න. අපි ගමු පාසලේ විදුහල්පති, දෙමාපියන්, ප්‍රජාව. අපි මේ තුන් කොට්ටාසේ පැත්තෙන් අපි බලමු ඇයි මේ අය ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ කියලා. ඇල්මක් දක්වන්නේ, උනන්දුවක් දක්වන්නේ කුමන හේතුවක් නිසාද? විදුහල්පති කැමති සිසුන්ගේ කාර්ය සාධන අධ්‍යාපන මට්ටම කාර්ය සාධන එහෙම නැත්නම් අධ්‍යාපන මට්ටම 탁සේරු කිරීම. කී දෙනෙක් විභාගයට පෙනී සිටියද, කී දෙනෙක් විභාගයේ සමත් වුණාද යනාදී සංඛ්‍යාත්මක දත්ත විදුහල්පති කෙනෙක්ගේ කාමරේ තියෙන තොරතුරු අතර වැදගත්කමක් දක්වනවා. ඒකෙන් තමයි පාසලේ සාර්ථකත්වයේ පිළිබඳ ඇගයීමක් කරන්න පුළුවන් වැදගත් සාධකයක්. දෙමව්පියෝ උනන්දුවක් දක්වනවා තම දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දැන ගැනීමට. ප්‍රජාව කැමති පාසල විසින් අවට දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට දායක වෙනවාද? අන්න ඒක ඒ ප්‍රශ්නෙට පිළිතුරු සපය ගන්න ප්‍රජාව මේ පාසලේ කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. නිෂ්පාදන සාධක නම් කර ඒවාට නිදසුන බැගින් ලියන්න. මොනවද නිෂ්පාදන සාධක? පළවෙනි එක තමයි එක භූමිය, දෙක
ශ්‍රමය තුන්වෙනි එක ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. එතකොට අපි දන්නවා අපි දැන් ඒවට නිදර්ශනයන් දෙන්න බෑ. භූමිය කියන නිෂ්පාදන සාධකයට උදාහරණ තමයි මොනවද? ස්වාභාවික සම්පත්. එතකොට මුහුදේ තියෙන මත්ස්‍ය සම්පත, ජලය වගේ සම්පත්. ඊට පස්සේ ශ්‍රමය විදිහට අපිට ගන්න පුළුවන් මානසික ශ්‍රමය, ඒ වගේම කායික ශ්‍රමය. මානසික ශ්‍රමය දක්වන්නේ කළමනාකරුවන් වැනි පුද්ගලයන්, කළමනාකරුවන්. කායික ශ්‍රමයක් දක්වනවා කවුද? අනෙකුත් සේවකයන්. අපි ඊට පස්සේ ප්‍රාග්ධනයේ විදිහට ගන්නවා. අපිට උදාහරණ දෙන්න පුළුවන් මුදල්, යන්ත්‍ර, ඒ වගේම අපි විසින් සකස් කරගන්නා ගොඩනැගිලි යනාදී විවිධාකාරයේ සම්පත් අපි විසින් හදාගන්න දේවල්. ඊට පස්සේ ව්‍යවසාය කියලා කියන්නේ නිෂ්පාදන සාධක, මෙහෙයවමින් ව්‍යාපාර කටයුතු සමායෝජනය කිරීම මේකට අපිට කියන්න පුළුවන් ව්‍යවසාය කියලා. හොඳයි. දැන් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. හතරවෙනි ප්‍රශ්නය වෙනස් රටාවක ප්‍රශ්නයක්. අපි මෙතෙක් අපි පිළිතුරු ලියන්න අපිට ලැබිච්ච ප්‍රශ්න තමයි අපි දැන් මේ අවසන් කළේ. දැන් අපිට ලැබෙනවා ප්‍රකාශ කීපයක් දීලා සත්‍යද අසත්‍යද කියන අපේ මතය ප්‍රකාශ කරන්න. ඒක හන්ද ඒක ලේසි. ප්‍රකාශන 4ක් තියෙනවා. අපිට දෙන්න තියෙන්නේ මේක අපි එකඟ වෙනවා නම් අපිට කියන්න පුළුවන් සත්‍යයි කියලා. ඔබලා විසින් මේ පරීක්ෂකවරයාත් එක්ක එකඟ වෙන්නේ නැත්නම් අසත්‍ය ප්‍රකාශයක් කියලා අපිට නම් කරන්න පුළුවන්. පළවෙනි ප්‍රකාශය. ලොව පවතින ඕනෑම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ ලාභ අරමුණ. එකඟ වෙන්න පුළුවන් බැරිද? මේක
අසත්‍ය ප්‍රකාශයක්. අපි මේ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. ඇයි අපි ඉගෙන ගත්තා අරමුණු අනුව තියෙන සෑම ව්‍යාපාරයක්ම ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර නෙවෙයි. ලෝකේ ඕන තරම් තියෙනවා ව්‍යාපාර සංවිධාන වර්ග ලාභ අපේක්ෂාවෙන් තොරව වෙනත් අරමුණක් මුඛ්‍ය කරගෙන ඒ අරමුණු සාක්ෂාත් කරගන්න ව්‍යාපාරික ස්වභාවයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර අපිට දක්නට ලැබෙනවා. ඒක නිසා අපිට පොදුවේ ලෝකයේ තියෙන ඕනම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ ලාභ අපේක්ෂාව කියන ප්‍රකාශයට අපිට එකඟ වෙන්න බෑ. දෙවන ප්‍රකාශය අවශ්‍යතා සීමිත වන අතර උවමනා අසීමිතයි. අවශ්‍යතාවයන් වල ලක්ෂණයක් තමයි අවශ්‍යතා සීමිතයි කියන එක. මොකද්ද මේකෙන් කියන්නේ? අවශ්‍යතා කියලා කියන්නේ ජීවත් වෙන්න අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන තත්වයක්. ඒ තත්වය අපි සම්පූර්ණ කරගත්තේ නැත්නම් අපට ජීවත් වෙන්න බෑ, අප මිය යයි. ඒතර මේ වගේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල් තියෙන්නේ මේ ලෝකේ 14ක් පමණයි. 14ක් කියන්නේ සංඛ්‍යාවෙන් ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි. ඒවා බහුල වශයෙන් නැහැ. අපි කිව්වොත් එහෙම ආහාර, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, විනෝදය වගේ ඉතාමත් 14ක් පමණයි. මේවා කාටවත් අලුතෙන් නිර්මාණය කරන්නත් බෑ. අනාගතයේදී අලුත් අවශ්‍යතාවයන් බිහි වෙන්නෙත් නැහැ. අපි දැන් අවුරුදු දහස් ගණනක් ජීවත් වෙලා අත්විඳලා තියෙනවා. ජීවත් වෙන්න නම් අපිට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල් තියෙන්නේ ඊටමත් 14ක් පමණයි. ඒක නිසා අවශ්‍යතා සීමිතයි කියන ප්‍රකාශය අපි එකඟ වෙන්න පුළුවන්. ඒ අතරතුර අපිට බලන්න ඕන උවමනා අසීමිතයිද කියලා. අනිවාර්යෙන්ම. මොකද අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න පුළුවන් විකල්ප ක්‍රමවලට තමයි අපි කියන්නේ උවමනාවන් කියලා. එමනම් උවමනාවල් ගොඩක් තියෙන්න පුළුවන්. මෙන්න මේ උවමනාවල තියෙන මේ අසීමිත භවයේ ලක්ෂණය හන්දා තමයි ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික අවස්ථාවන් උදා වෙන්නේ. බිස්නස් ඔපචුනිටිස් උදා වෙන්නේ මෙන්න මේ ලක්ෂණය නිසා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට තියෙන මේ බඩගින්න කියන අවශ්‍යතාවය තෘප්තිමත් කරගන්න මේ ලෝකයේ ගත්තොත් එහෙම මොනතරම් සංඛ්‍යාවක් අපිට විකල්ප තියෙනවද? අප නොදන්න විකල්ප රාශියක් අනෙකුත් ජාතීන් අතර අනෙකුත් රටවල් වල තියෙන්න පුළුවන්. අප වුණත් කවදා හරි මේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඔය අපි කවදාවත් අත්විඳලා නැති ඔය විකල්ප පවා අපිට අත්විඳින්න පුළුවන්. විවෘත ආර්ථිකය තුළ අපිට මේ දේවල් ඕනම රටක වෙළඳාම කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කරලා තියෙන නිසා අපි නොදන්නා විවිධාකාරයේ ආහාර පාන අපිට භුක්ති විඳීමේ අවස්ථාව අපිට සැලසෙනවා ව්‍යාපාරික අවස්ථාවන් විදිහට. ඒක නිසා මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. සත්‍යයි. අපි බලමු ඊ කියන ප්‍රකාශය මොකක්ද කියලා. ලී භාණ්ඩ නිෂ්පාදනය කිරීම සේවා ව්‍යාපාරයයි. ඒක සත්‍යද අසත්‍යයි? භාණ්ඩයක් නිෂ්පාදනය කරලා විකුණනවා කියලා කියන්නේ ඒක සේවා ව්‍යාපාරයක් නෙමෙයි, නිෂ්පාදන ව්‍යාපාරයක්. ඒක නිසා මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. ඊළඟට ඊ කොටස. කළමනාකරුවන් ව්‍යාපාර කෙරෙහි ඇල්ම දක්වන්නේ තීරණ ගැනීම හා තීරණ
ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. අපි දන්නවා ව්‍යාපාරයේ කළමනාකරුවන් කියලා කියන්නේ මේ මානසික ශ්‍රමය භාවිතා කරලා ව්‍යාපාරයට දායකත්වයක් දක්වන පුද්ගල කොට්ටාසයක් ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ඉන්න. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ කළමනාකරුවන් තමයි මේ ව්‍යාපාරයේ පිළිබඳ විවිධ තීරණවලට එළඹෙන්නේ, නිර්මාණශීලී තීරණ ගන්නේ. ඒ අනුව තැනට සුදුසු අවස්ථාවට අනුව මේ ව්‍යාපාර කටයුතු මෙහෙයවන්නේ මේ කළමනාකරුවන් මෙන්න මේ කියන ලක්ෂණය නිසා. ඒක නිසා අපිට මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න අවස්ථාව සැලසෙනවා. හොඳයි. අපි දැන් යොමු වෙමු ඊළඟ ප්‍රශ්නය. තුන්වන ප්‍රශ්නය. තුන්වන ප්‍රශ්නේ පළවෙනි කොටස උපකොටස ඒකෙන් අපෙන් අහනවා ආර්ථික පරිසර සාධක දෙකක් සහ දේශපාලන පරිසර සාධක දෙකක් සඳහන් කරන්න කියලා. හොඳයි. අපි බලමු එහෙමනම් දෙපැත්තෙන් දාගෙන අපි කීපයක් අපි හඳුනා ගමු. ආර්ථික පරිසරය. ආර්ථික පස්සේ ආර්ථික පරිසරය මේ පැත්තෙන් අපි ගමු දේශපාලන පරිසරය. අපෙන් අහන්නේ මේ පරිසර සාධක දෙකක්වත් දියාගන්න කියලා. ආර්ථික පරිසරයේ කොටස් තමයි දරුවනි ආදායම් මට්ටම. ඊට පස්සේ උද්ධමන අනුපාතය. සේවා නියුක්තිය. ඒ වගේම අපිට තවදුරටත් හඳුනා ගන්න පුළුවන් පොලි අනුපාත. ඒ වගේම ජාත්‍යන්තර ගිවිසුම් වගේ දේවල්. දැන් අපි යමු දේශපාලන පරිසරය. දේශපාලන පරිසරයෙන් තමයි යටිතල පහසුකම් පිළිබඳ ප්‍රතිපත්තිය. යටිතල පහසුකම් ප්‍රතිපත්තිය. ඒ වගේම අපි දන්නවා රටේ අයවැය ප්‍රතිපත්තිය. ඒ වගේම ජාත්‍යන්තර ගිවිසුම්, ජාත්‍යන්තර සම්බන්ධතා, ඊට පස්සේ ජනසතුකරණය, පුද්ගලීකරණය වගේ තීන්දු, විවෘත ආර්ථිකය, ඒ වගේ තීන්දු අපි ගන්නේ මේ දේශපාලන පරිසරය ඇතුළත. එමනම් අපි මෙන්න මේවා තමයි සාධක. අපි ලියන්න ඕන මතක තියාගන්න සාධක දෙකකට පිළිතුරු සැපයීම හොඳටම ප්‍රමාණවත්. හොඳයි, අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? තාක්ෂණික පරිසරය යන්න පැහැදිලි කර එයින් ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් දෙකක් දක්වන්න. අපි දන්නවා මොකද්ද තාක්ෂණික පරිසරය කියලා කියන්නේ. අපි ඉගෙන ගත්ත ව්‍යාපාර අධ්‍යයන කොටසේදී මේ තාක්ෂණික පරිසරයේ සිදුවෙච්ච ශීඝ්‍ර වෙනස්කම් නිසා ව්‍යාපාරවල විශාල වෙනස්කම් රාශියක් ව්‍යාපාර දියුණු වෙන්න මේවා පිටුවහලක් බවට පත් වුණා.
එතන මේ තාක්ෂණික පරිසරයට දායක වුණේ මොනවද? ප්‍රධාන වශයෙන්ම අපි දැක්කා මේ පරිගණක තාක්ෂණයේ දියුණු වීම, sannivedana තාක්ෂණයේ දියුණු වීම. ඊට පස්සේ ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය වගේ මේ තාක්ෂණික මෙවලම් වල ක්‍රමවේදවල සිදුවෙච්ච ශීඝ්‍ර වර්ධනය මේ ව්‍යාපාරවලට ඉමහත් වෙනසක් වෙන්න පිටුවහලක් වුණා. එවනම් අපිට කලින්ම මුලින්ම කරන්න තියෙන්නේ තාක්ෂණික පරිසරය කියන එක පැහැදිලි කරන්න. එhmenan අපි ලියමු මෙන්න මේ විදිහට. පරිගණක තාක්ෂණය sannivedana ඊට පස්සේ නැනෝ තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය වැනි තාක්ෂණික පරිසර සාධක ඇතුළත් පරිසරයට තමයි අපි කියන්නේ තාක්ෂණික පරිසරය කියලා. හොඳයි. එයින් ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් මොනවාද? මේ පරිසර සාධකවල දියුණුව නිසා සිදුවෙච්ච වෙනස්කම්, අත්විඳින්න පුළුවන් වෙනස්කම් මොනවද? අපි දැක්කා සරල යන්ත්‍ර වෙනුවට වැඩි දියුණු කාර්යක්ෂම යන්ත්‍ර භාවිතය. මේ පළවෙනි එක. තවත් වෙනස්කමක් තමයි sannivedanaya විද්‍යුත් තැපෑල වැනි දියුණු ක්‍රමවලට පරිවර්තනය වීම. එතකොට අපිට අතිරේකව ඕනනම් තවත් වෙනස්කම් කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ගිනුම් තැබීම පරිගණක තාක්ෂණයට මාරු වීම. කලින් අපි මැනුවල් ක්‍රමයට පොත්පත්වල තිබූ ගිනුම් දැන් අපි පරිගණක මෘදුකාංග යටතේ කාර්යක්ෂම විදියට අපි සපයනවා. ඊට පස්සේ පරිගණක ආශ්‍රිත
ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර. ගොඩක් දේවල් අද ශ්‍රම සම්පත අවම වශයෙන් භාවිතා කරමින් මේ පරිගණක ආශ්‍රයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර අපිට අද කර්මාන්ත ශාලාවල භාවිතය වෙනවා දක්නට ලැබෙනවා. නම් මේවා තමයි මේ තාක්ෂණික පරිසරයේ වෙනස්කම් නිසා අපිට සිදුවෙච්ච හිතකර බලපෑම. හොඳයි. අපි ඊළඟට බලමු ගෝලීය පරිසරය දේශීය ව්‍යාපාර කෙරෙහි ඇති කරන හිතකර බලපෑම් දෙකක් සහ අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න. හිතකර සහ අහිතකර. මොනවද හිතකර සාධක? ඒ වගේම මොනවද අහිතකර සාධක? ගෝලීය පරිසරය ඒ කියන්නේ අපේ ආර්ථික කටයුතු අපේ දේශ සීමාවෙන් මුහුදු සීමාවෙන් ඔබට විවෘත වීම නිසා අපිට සිදු වෙලා තියෙන ධනාත්මක සාධක සහ ධනාත්මක හේතුන් සහ ඍණාත්මක හේතුන් තමයි අපිට මෙතෙන්දී සඳහන් කරන්න ඕන. අපි දන්නවා පළවෙනි එක තමයි හොඳ දෙයක් තමයි අන්තර්ජාතික වෙළඳපොළක් අපිට ලැබීම. අලුත් වෙළඳපොළවල් අපිට ලැබිලා තියෙනවා. දෙවැනි එක තමයි වැඩි දියුණු අමුද්‍රව්‍ය. ගුණාත්මක අමුද්‍රව්‍ය. ගුණාත්මක අමුද්‍රව්‍ය. වැඩි දියුණු කියන්නේ ගුණාත්මක අමුද්‍රව්‍ය. ඊට පස්සේ විදේශීය ප්‍රාග්ධනය. විදේශීය ආයෝජන ලංකාවට එන්නේ මේ ගෝලීකරණයේ ප්‍රතිඵලයක් විදිහට. විදේශීය ප්‍රාග්ධනය. ඒ වගේම වෙළඳපොළ අමුද්‍රව්‍ය ඊට පස්සේ වැඩි දියුණු යන්ත්‍ර සූත්‍ර. ඉතාමත් උසස් නිමාවකින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් අලුත් තාක්ෂණය භාවිතා කරලා ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ අපේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙන්න මේ ගෝලීකරණයේ ප්‍රතිඵලයක් විදිහට. ඒතර ගෝලීකරණයේ මේ වගේ යහපත් ප්‍රතිඵල වගේම අයහපත් ප්‍රතිඵලත් අපිට දක්නට ලැබෙනවා. මොනවද ඒවා? එකක් තමයි දැඩි තරංගය. ඒ කියන්නේ දේශීය ව්‍යාපාර බිඳ වැටීම. ජාත්‍යන්තර නිෂ්පාදන ලංකාවට එනකොට දේශීය කර්මාන්ත වලට බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම දේශීය ශ්‍රමය විදේශවලට ඇදී යාම. විදේශවලට ඇදී යාම. ඒ වගේම සංස්කෘතික බලපෑම. සංස්කෘතිමය බලපෑම. අපේ දේශීය සංස්කෘතියට ගැලපෙන්නේ නැති නොයෙකුත් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වැනි දේවල් බිහිවීම නිසා අපිට මේ අපේ සමාජයට අහිතකර විදිහට මේ සාධක බලපාන්න පුළුවන්.
මේ ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් විදිහට. හොඳයි. අපිට දැන් පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්න. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ අපිට දෙනවා ප්‍රකාශ කීපයක් දෙනවා. අපිට කියන්නේ හරි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා. හොඳයි. අපි බලමු මොනවද මේ ප්‍රකාශ. පළවෙනි ප්‍රකාශය. ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ සාධකයකි. ගනුදෙනුකරුවෝ පරිසරයේ කොතනද ඉන්නේ? අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ කවුරුන්ද? ව්‍යාපාරයේ සේවකයන්, ඊට පස්සේ අයිතිකරුවන් සහ කළමනාකරුවන්. එමනම් ගනුදෙනුකරුවෝ ඉන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරයේ. ඒක නිසා අභ්‍යන්තර පරිසර සාධකයක් කියන මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බැරි නිසා අපි වැරදි ලකුණ දානවා. දෙවැනි එක. භාණ්ඩ හා සේවාවල පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම අවදමනයයි. ඒකත් අපිට එකඟ වෙන්න බෑ. භාණ්ඩවල මිල මට්ටම් නොකඩවා ඉහළ යනවා නම් භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යනවා නම් ඒකට අපි කියන්නේ උද්ධමනය කියලා. උද්ධමනය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. ඉන්ෆ්ලේෂන්. ඒක නිසා අවදමනය කියන්නේ ඕකේ විරුද්ධ පැත්ත. සාමාන්‍යයෙන් අපි අත්විඳින්නේ උද්ධමනය. භාණ්ඩ මිල ඉහළ යෑම, නොකඩවා ඉහළ යෑම. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රකාශය. රටක ඉතුරුම් වර්ධනය වන විට ආයෝජන ඉහළ යයි. මේ ප්‍රකාශය හරිද? මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක්. අපිට මුදල් ආයෝජනය කරන්න කොහෙන්ද ලැබෙන්නේ? අපි යමක් ඉතිරි කළොත්. අපි ඉතිරි කළොත් තමයි ඒක යම් කිසි මට්ටමකට දක්වා වර්ධනය වුණොත් ඒ ඉතුරු කරපු මුදල් ටික අපි ආයෝජනය කරලා අපිට යම් කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න අපිට උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක්. සමස්තයක් විදිහට රටේ සියලුම දෙනා ඉතුරුම් කරනවා කියලා කියන්නේ පරිභෝජනය කරන්නේ නැතිව බැංකු පොත්වල විවිධාකාරයේ ඉඩකඩම්වල යන්ත්‍ර සූත්‍රවල අපිට යොදවලා ඉතුරු කරන්න පුළුවන් නම් ඒවා අපිට ආයෝජනය කරලා රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න අපිට දායක වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රකාශය. තරගකරුවන් බිහිවීම ව්‍යාපාරයකට තර්ජනාත්මක ලෙස බලපායි. අනිවාර්යයෙන්. තරගකරුවෙක් කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට තර්ජනයක්. තරගකරුවෙකුට පුළුවන් අපේ නිෂ්පාදනයට වඩා හොඳ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. අපේ මිල අනුකරණය කරලා මිල පොඩ්ඩක් අඩු කරලා අපේ ගනුදෙනුකරුවන් ඔහුට අද්ද ගන්න පුළුවන්. ඒක නිසා ඔහුට අලෙවි උපක්‍රම යොදන්න පුළුවන්. මේ සියලු ක්‍රියාමාර්ග තුලින් අපේ ව්‍යාපාරයට තර්ජනයක් එල්ල කරන්න සමත් වෙන කොට්ටාසයක් විදිහට අපි මේ තරගකරුවන් බිහිවීම අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට යමු. අයිතිය අනුව ව්‍යාපාර වර්ගීකරණය කරන ගැලීම් සටහන අදි අපි දන්නවා. අපි කතා කරා, අපි ඉගෙන ගත්තා. ව්‍යාපාර විවිධාකාරයේ වර්ගීකරණයන් කරන්න පුළුවන්. අපිට ලැබෙන ප්‍රධාන වර්ගීකරණයක් තමයි මේ ව්‍යාපාරයක අයිතිය. එහෙම නැත්නම් හිමිකාරත්වය තියෙන්නේ කුමන පුද්ගල කොට්ටාසයකටද? අන්න ඒ පදනම මත අපිට ව්‍යාපාර ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් වර්ගීකරණයක් අපි අධ්‍යයනය කරලා තියෙනවා. අන්න ඒ ගැලීම් සටහන තමයි මෙතන මේ අඳින්න කියන්නේ. එමනම් දුවලා පුතාලට දැන් මතක් වෙන්න ඕන අයිතිය කියන සාධකය මත ව්‍යාපාර අපි වර්ග කරනවා නම් අපිට ලැබෙන ප්‍රධාන ව්‍යාපාර වර්ග දෙක මොනවද කියන්නේ? මතක් වෙනවද? පළවෙනි දේ තමයි අපි අයිතිය අනුව අපි ප්‍රධාන වශයෙන් වර්ග කරන්නේ කොටස් දෙකකට. පුද්ගලිකාංශය සහ රාජ්‍යාංශය. පුද්ගලිකාංශය සහ රාජ්‍යාංශය. මනම් පුද්ගලික
අංශය රාජ්‍ය අංශය. ඒක අපි දන්නවා පුද්ගලික අංශය කියලා කියන්නේ කවුද? රජය කියන්නේ කවුද කියලා. රජය කියලා කියන්නේ රටක් පාලනය කරන දේශපාලන අධිකාරයක් ප්‍රතිපත්තිය ඔස්සේ රටේ කටයුතු රාජ්‍ය තාන්ත්‍රය පාලනය කරන්න පිහිටවලා තියෙන ක්‍රමවේදය තමයි රාජ්‍ය අංශය කියලා කියන්නේ. ඒ වගේම පුද්ගලික අංශයේ විවිධ පාර්ශ්වයන් ඉන්නවා. තමුන්ගේ පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ව්‍යාපාර කටයුතු මෙහෙයනවා. එතකොට මේ කොට්ටාස දෙක ගත්තොත් එහෙම මේගොල්ලොන්ගේ අරමුණු වල ඇතැම් විට වෙනසක් තියෙන්න පුළුවන්. මොකද පුද්ගලික අංශය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ තමාගේ පෞද්ගලික ප්‍රතිලාභය එහෙම නැත්නම් පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න. නමුත් රජයක් කියන්නේ මේ සමාජ සුබ සාධනය බොහෝ විට සලසන්න අපි සකස් කරලා තියෙන ක්‍රමවේද. ඒක නිසා සම්පත් වලින් අවශ්‍ය පුද්ගලයන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබා දීම වැනි සමාජ සුබ සාධන කටයුතු, ඒ වගේම පුද්ගලික අංශය මගින් කළමනාකරණය කිරීමේදී නිසි පරිදි එම කටයුතු සාධාරණ විදිහට කරන්න බැරි යම් යම් අවස්ථාවල් වලදී ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවන් රාජ්‍ය අංශය මගින් මෙහෙයවනවා. අපි දැකලා තියෙනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, ඊට පස්සේ දුරකථන වැනි ඊටමත් වැදගත් පුද්ගලික ජන ජීවිතයට බලපාන සේවාවන් ආශ්‍රිත ව්‍යාපාර බොහෝ විට අපි කරනවා දක්නට ලැබෙන්නේ රාජ්‍ය අංශය මගින්. මොකද රාජ්‍ය අංශයේ තරම් සමාජ සුබ සාධන ඉලක්ක කෙරෙහි අවධානයක් යොමු කරන අය අපිට වෙනත් තැනක දක්නට නොමැති නිසා. එහෙමනම් අපි තවදුරටත් බලමු මේ පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය කියන එක තවදුරටත් අපිට කඩන්න පුළුවන්ද කියලා. එතකොට අපි මේ පුද්ගලික අංශයේ තියෙන ව්‍යාපාර අපි තවදුරටත් අපි හඳුනා ගන්නවා වර්ග කීපයක් විදිහට. අපිට දක්නට ලැබෙනවා තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, ව්‍යාපාර කටයුතු තනි පුද්ගලයෙක් විසින් තීන්දුව తీරන ගනිමින් තනියෙන් ලාභ භුක්ති විඳින්න කරන ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර. ඊට පස්සේ කීප දෙනෙක් එකතු වෙලා සාමූහික තීරණ ගනිමින් සාමූහිකව ප්‍රාග්ධනය යොදවමින් ලාභ සාමූහිකව භුක්ති විඳින ව්‍යාපාර වලට අපි කියනවා හවුල් ව්‍යාපාර කියලා. මීටත් වඩා අයිතිකාරත්වය පුළුල් කරන්න පුළුවන් නීතිමය පුද්ගල භාවයක් ලැබෙන අඛණ්ඩ පැවැත්මක් ඇති සංවිධාන වර්ගයක් විදිහට අපිට සංස්ථාපිත සමාගම් අපිට හඳුනා ගන්න පුළුවන්. සංස්ථාපිත සමාගම් කියන ව්‍යාපාර පෞද්ගලික අංශයේ ව්‍යාපාර. ඊට පස්සේ පොදු පරමාර්ථ උදෙසා ක්‍රියාත්මක වන සමුපාකාර ව්‍යාපාර අපිට හමු වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපිට දක්නට ලැබෙනවා විවිධ සමිති සමාගම්. ඒවත් පොදු පරමාර්ථ මුඛ්‍ය කරගෙන ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ ව්‍යාපාර තමයි අපි සමිති සමාගම් විදිහට හඳුනගන්නේ. ඊට පස්සේ රාජ්‍ය අංශය ගත්තොත් එහෙම නැවත වතාවක් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද? ඒ වර්ගීකරණය තමයි මධ්‍යම රජය
මධ්‍යම රජය ඊට පස්සේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන. ඒ කියන්නේ පළාත් සභා කියලා අපි කොට්ටාසයක් පරිපාලන කොට්ටාසයක් අපි දකිනවා. ඒ වගේම පළාත් පාලන ආයතන. උදාහරණයක් විදිහට අපේ ගමට කිට්ටු අපේ කටයුතු වලදී අපිට උපකාර කරන ප්‍රාදේශීය සභාව, නගර සභාව වැනි ආයතන අපි හඳුනගන්නේ පළාත් පාලන ආයතන විදිහට. මධ්‍යම රජයේ යටතේ අපිට දක්නට ලැබෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ රාජ්‍ය සමාගම්. රාජ්‍ය දෙපාර්තමේන්තුත් බොහෝ විට සමාජ සේවා සමාජ සුබ සාධන කටයුතු පාදක කරගෙන තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව බිහි වෙලා තියෙන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අලෙවි දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැනි ආයතන. ඊට පස්සේ රාජ්‍ය සංස්ථා තියෙනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ඒ වගේ ආයතන. සිමෙන්ති සංස්ථාව. ඊට පස්සේ රාජ්‍ය සමාගම් තියෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් වගේ ආයතන. එතකොට මේවා බොහෝ විට පෞද්ගලික අංශය වගේ රාජ්‍ය අංශේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපාර. එහෙමනම් මෙන්න මේක තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වර්ගීකරණය. ව්‍යාපාරයක අයිති අනුව ව්‍යාපාර කොහොමද ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් ප්‍රභේද කියලා. හොඳයි. අපි යොමු වෙමු ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න තවත් වර්ගීකරණයක්. දෙවන කොටසෙන් අහන්නේ පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී යොදා ගනු ලබන ප්‍රමාණාත්මක නිර්ණායක 4ක් අපිට ලියන්න කියලා කියනවා. ප්‍රමාණය අනුව ප්‍රමාණය විශාලද කුඩාද කියන එක තීරණය කරන්න අපි භාවිතා කරන මිනුම් මොනවද කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. හරි. ව්‍යාපාරේ වෙළඳපොළ කොටස. වෙළඳපොළ කොටස. ඊට පස්සේ සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව අති විශාල නම් මහා පරිමාණ ව්‍යාපාර කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ භාවිතා කරන බල ශක්තිය. ඒ වගේම පිරිවැටුම. ඒ කියන්නේ අලෙවි ආදායම වැඩිද අඩුයිද කියන එක. ඕනනම් අපිට ගන්න පුළුවන් මේ ආයතනයේ විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සංඛ්‍යාවත් පරිමාණය අනුව ව්‍යාපාර වර්ග කිරීමේ සාධකයක් විදිහට. හොඳයි. අපි දැන් යමු අපේ ඊළඟ ප්‍රශ්න. සමුපකාර ව්‍යාපාරවල දැකිය හැකි වාසි දෙකක් ඉදිරිපත් කරන්න. සමුපකාර සමිති වල වාසි. අපි දන්නවා සමුපකාර සමිති වල අපි දක්නට ලැබෙන යහපත් ලක්ෂණයක් තමයි ප්‍රජාතන්ත්‍ර වාදී පාලනය. කොහොමද පාලන ව්‍යුහය සකස් වෙන්නේ? සම්පකාර සමිතිය සමාජිකයන් විසින් පත් කර ගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්
තමයි මේ සම්පකාර සමිතියක පාලනය සිද්ධ වන්නේ. ඊට පස්සේ ප්‍රතිලාභ සාමූහිකව බෙදා ගන්න පුළුවන්. බෙදී යාම. අපිට ඕනනම් තවත් කාරණා කීපයක් ලියන්න පුළුවන්. රාජ්‍ය අනුග්‍රහය. රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට බොහෝ විට තෝරාගන්නේ මෙන්න මේ සම්පකාර සමිති වැනි ව්‍යාපාර. ඊට පස්සේ තවදුරටත් අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් සමාජික සුබ සාධනය තකා ක්‍රියාත්මක වීම. පුද්ගලයන් එක්කෙනෙක් දෙන්නෙක්ගේ අරමුණු ඉටු කරනවා වෙනුවට සමස්ත සමාජිකයන් සියලු දෙනාගේම සුබ සාධන කටයුතු කේන්ද්‍ර කරගෙන තමයි මේ සම්පකාර ව්‍යාපාර සමාජයේ ක්‍රියාත්මක වන්නේ. මේවා තමයි සම්පකාර ව්‍යාපාරවල අපිට දක්නට ලැබෙන යහපත් ලක්ෂණ. හොඳයි. හතරවෙනි කොටස නැවත වතාවක් අපිට සත්‍ය ප්‍රකාශ බව එහෙම නැත්නම් අසත්‍යද යන්න හඳුනා ගන්න තමයි අපිට ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි අපි බලමු මේ ප්‍රකාශ සමග එකඟ වෙන්න පුළුවන්ද බැරිද කියලා. පළවෙනි ප්‍රකාශය. සිල්වා සහ පුත්‍රයෝ ඒක පුද්ගල ව්‍යාපාරයකි. සිල්වා සහ පුත්‍රයෝ සිල්වත් ඉන්නවා එයාගේ දරුවොත් සම්බන්ධ ව්‍යාපාරයක් ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එකට අපිට එකඟ වෙන්න බැරි නිසා අපි කියමු අසත්‍යයි කියලා. අසත්‍යයි. අසත්‍ය ප්‍රකාශය. ඊළඟ ප්‍රශ්න. ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබේ. සත්‍යද අසත්‍යද? මේක සත්‍ය ප්‍රකාශයක්. ඇයි? අපි දන්නවා ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න අවශ්‍ය වන්නේ ඇයි කියලා. ව්‍යාපාරික අයිතිකරුගේ නමින් හැර සම්පූර්ණ නමින් හැර නමේ කොටසක් හෝ වෙනත් නමකින් එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරික හවුල්කරුවන් සියලු දෙනාගේ නම් වලින් හැර නම් වල කොටසක් හෝ වෙනත් නමකින් ව්‍යාපාරයක් පවත්වගෙන යනවා නම් ව්‍යාපාර නාම ආඥා පනත යටතේ අපිට එම ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය කරන්න කියලා තියෙනවා. එසේ ලියාපදිංචිය අනිවාර්ය කරොත් ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබෙනවා. ඇයි ඒ ව්‍යාපාරයට දෙන නම රජයේ ලියාපදිංචි කරලා තියෙනවා. රාජ්‍ය පිළිගැනීමක් ඒ සඳහා ලැබෙනවා. එසේ පිළිගැනීමක් ලැබීම වෙනත් පරමාර්ථ ඉෂ්ට කරගන්න රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න මූල්‍ය පහසුකම් ලබා ගන්න ඒවට ධනාත්මක විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් මතක තියාගන්න ඕන කාරණය තමයි ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් අපිට කවදාවත් නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ මේ තනි ව්‍යාපාරවල සහ හවුල් ව්‍යාපාර. ඒ වගේම ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් ලැබෙන්නේ නැහැ ව්‍යාපාරයක් හුදෙක් ලියාපදිංචි කළ පමණින්. ඊළඟ ප්‍රකාශය. රාජ්‍ය දෙපාර්තමේන්තුව වල අයිතීන් 50%ක් පුද්ගලික අංශයේ සතුයි. එකඟ වෙන්න පුළුවන් මේක අසත්‍ය ප්‍රකාශයක්. ඇයි? අපි දන්නවා
රාජ්‍ය දෙපාර්තමේන්තු කියන පරිපාලන ව්‍යුහය ගත්තොත් එහෙම ඒකේ අයිතිය සම්පූර්ණයෙන්ම 100%ක්ම තියෙන්නේ රජයට. පුද්ගලික අංශේ කාටවත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක අයිතියක් හිමි කරගන්න බෑ. ඒක නිසා මේක අසත්‍ය ප්‍රකාශයක්. 50%ක් නෙමෙයි පුද්ගලික අංශයේ අයිතිය 0.0යි. අවසාන ප්‍රකාශය. සාමූහික තීරණ ගැනීමේ හැකියාව හවුල් ව්‍යාපාරයක වාසියකි. ඒක සත්‍ය ප්‍රකාශයක්. ඇයි? හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමේ එක වාසියක් තමයි මේ සාමූහික තීරණ. විවිධ දක්ෂතා තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ කීප දෙනෙක් එකතු වුණොත් ව්‍යාපාරයක් ඉතාමත් නිර්මාණශීලීව අර්බුදයකදී නිවැරදි තීරණ අරගෙන, මොකද විවිධ අදහස් එකතු කරගෙන අපිට එක තැනකට ඇවිල්ලා වඩාත් හොඳ විසඳුම සාමූහිකව වගකීමක් ඇතිව අපිට ගන්න පුළුවන් නිසා අන්න ඒක හවුල් ව්‍යාපාරයක තියෙන විශේෂ වාසියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි දුවලා පුතාලා. අපි මේ සාකච්ඡා කරේ 4 වෙනි ප්‍රශ්නේ අවසාන උපකොටස. ඒ කියන්නේ දෙවන පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය කියලා කියන්නේ අනිවාර්ය ප්‍රශ්නය. ඊට පස්සේ ප්‍රශ්න 4ක් ලැබෙනවා කියලා කියන්නේ ප්‍රශ්න අංක 2, 3 සහ 4. එතන මේ ප්‍රශ්න 3න් අපි දන්නවා අපිට තෝරගන්න තියෙන්නේ ප්‍රශ්න 2ක් විතරයි. එක ප්‍රශ්නයක් අපිට අතාරින්න පුළුවන්. එකක් අතාරින්න පුළුවන්. ප්‍රශ්න 3න් එකක් අපිට අතාරින්න පුළුවන්. එහෙමනම් අපි මෙතෙන්දී බුද්ධිමත් වෙන්න ඕන. අපිට වැඩිම ලකුණු ප්‍රමාණයක් අඩුම කාලයකින් කළමනාකරණයකින් ලබා ගන්න පුළුවන්. ඒ සුදුසුම ප්‍රශ්න 2 තමයි අපි මෙතෙන්දී තෝරගන්නේ. අනිත් ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න යන්නේ නැහැ. අපි ඒක අතෑරලා දානවා. මොකද එහෙම කරොත් අපිට අවාසියක් වෙනවා. අපි උත්තර ලියන්න යන ප්‍රශ්න වලට ඊටමත් සාරවත් කරුණු සියල්ල අන්තර්ගත කරමින් කාලය කළමනාකරණය කරමින් අපිට අපේ උපරිම කුසලතාවයේ දක්වීමේ හැකියාවක් අපිට නොලැබෙයි. අපි අනවශ්‍ය විදිහට අපේ කාලය අනවශ්‍ය ප්‍රශ්න වලට යොමු කරන්න ගියොත්. ඒක නිසා කවදාවත් වැඩිපුර ප්‍රශ්නයකට පිළිතුරු ලියලා ඒක තෝරගැනීමේ ඒ අවස්ථාව විභාග පරීක්ෂකවරයාට දෙන්න එපා. ඔබලා විසින් ස්වයං 탁සේරුවකට ඇවිල්ලා තමා තෝරගන්නේ කොයි ප්‍රශ්නේද කියන එක මුලින්ම තෝරගෙන දෙපාරක් හරි කමන්නේ කියවලා ඒ 탁සේරුවට ඇවිල්ලා අපි ප්‍රශ්න 2ක් තෝරගන්න කියන ඒ අවවාදය මම මෙතෙන්දී කරන්න කැමතියි. හොඳයි. එහෙමනම් අපි දැන් මේ නිමා කරන්නේ ප්‍රශ්න පත්‍රයේ අපේ අනිවාර්ය ප්‍රශ්නයට පස්සේ අපිට ලැබෙන පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයන කොටස ආශ්‍රිතව අපිට ලැබෙන ප්‍රශ්න 3න් අපි පිළිතුරු සාකච්ඡා කර ඒ පරිච්ඡේදය තමයි අපි මෙසේ නිමා කරන්නේ. එහෙමනම් අපි නැවත වතාවක් අපි අලුත් පරිච්ඡේදයකින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස විදිහට අපිට ලැබෙන ගිණුම් කරණය ආශ්‍රිතව නැවත වතාවක් අපිට ප්‍රශ්න 3ක් ලැබෙන ඒ කොටස පිළිබඳ ඒ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අපි නැවත වතාවක් හමු වෙමු. මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ 2016 බස්නාහිර පළාත තමාගේ පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු මේ ප්‍රශ්න පත්‍රයේ ඒක කල්ැතුව හොයාගෙන මේකේ ඒ කොටස් වලට ඕගොල්ලෝ තනියෙන් පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඒ ඕගොල්ලෝ ලියපු පිළිතුරත් එක්ක මාත් සමග සහභාගී වෙලා ඊළඟ සාකච්ඡාවේදී නෝර්දවාම ඕගොල්ලොන්ගේ ඒ වැරදි අඩුපාඩු හඳුනා ගැනීම සඳහා සූදානම් වෙලා ඉන්න කියන ආරාධනයත් එක්ක අද දින මේ දේශනය මම මෙසේ අවසන් කරනවා.